සරණයි පින්වත් ඔබ සැමට. ඇසෙන බුදුගුණ ස්වරයෙන් හදවත් නිවේ සැනසෙන පින්වත් හෝරාවක් ආරම්භ කරන්නට මේ පින්වත් පරිශ්‍රයේ සිට මේ සෝදානම. පෙළදම් කතිකාව වැඩසටහනයි මේ ආරම්භ කරන්නේ. අද දවසේදීත් ඔබ අපට සද්ධර්ම මාර්ගය තුළින් අපේ ජීවිත මාර්ගය ආලෝකමත් කරගන්නට ඒ අවශ්‍ය මාර්ගය පෙන්වා දෙන්නට මේ පරිශ්‍රයට වැඩම කොට වදාළ කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ අපේ ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේද බෞද්ධ මාධ්‍යාලයේද නිරන්තරයෙන්ම ලැබෙඳිව ලෙන්ගතුව කටයුතු කරන විශේෂඥ වෛද්‍ය කමානි මායාදුන්න මැතිණිය රොක්ලන්ත මායාදුන්න මැතිතුමන් ප්‍රධාන දායක පින්වත් පිරිසයි අද මෙම වැඩසටහනෙහි Tamanගේ දායකත්වය දරමින් කටයුතු කරන්නේ. මේ පරිශ්‍රයේදී පමණක් නොවේ ලංකාවේ කොතැනක මෙවන් වූ පින්කමක් සංවිධානය කළත් ඒ පින්කම් වලට නිරන්තරයෙන්ම එකතු පහදු වන ඒ පිනැති පින්වත් පිරිස තමන්ගේ ඒ යහළු ඉහෙලියන් සහභාගී කරවාගෙන අද මෙතුම් වූ වැඩසටහන ශ්‍රවණය කරන්න මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම්. එසේනම් ප්‍රථමයෙන් තුන් ලොවක් නිවාසනහලු අප තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේට මල් පූජා කරමින් එවැගේම ගිලන්පස බුද්ධ පූජාව තැන්පත් කරමින් ඒ ආගමික වතාවත් සිදු කරන්නට යෙදුණා. ඊනතුරුව ගෞරවනීය අපගේ දේශකයන්න් වහන්සේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේට චාරිත්‍රානුකූලව දෙහත් වට්ටිය පිළිගන්වා ආරාධනා කිරීමද සිදු කළා. එසේනම් සදහම් අසන්නට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට සාදුනාදයක් පවත්වලා තෙවරක් নমස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි චාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආම බන්තේ සාදු 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 සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අනන්ත අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්මයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු ධර්ම කාරණාවක් පැහැදිලි කරගන්න පහුගිය සති දෙකක කාලය තුල පැය 4ක ධර්ම දේශනාවක් අපි සිද්ධ කළා මේ විශේෂ සූත්‍ර දේශනාවක් මහා සමය සූත්‍ර දේශනාව පදනම් කරගෙන ඒ දේශනාවේ තවත් එක ධර්ම දේශනාවක් තමයි අද දවසේ සිදු කරන්න සූදානම් වෙන්නේ අද පැයක දේශනාවකින් ධර්ම දේශනාව නිමා කරන්න කල්පනා කළා සමහර වෙලාවට ඊළඟ සතියේ දේශනාව ඉවර කරන්න පුළුවන් වෙයි. ඊසරේ අපි නතර කරනකොට
බුදු පියාණන් වහන්සේ තීරණය කළා මේ රැස් වෙලා ඉන්න අප්‍රමාණ වූ දේව ගණයා භාග්‍යවතුන් වහන්සේ අපේ නමත් කියයිද කියලා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ සියලු දෙනාගේම සිතුවිලි දිහා භාග්‍යවතුන් වහන්සේ බැලුවා. හැම කෙනෙක් ගාවම හිතේ තියෙනවා ලොකු අය ගැන විතරක් කියයි අපි ගැන නොකියයි. ඒ නිසා මේ රැස් වෙච්ච සියලුම දෙනා ගැන කතා කරන්න අවශ්‍යයි. ඒ ගැන කතා කරන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහමින් විසඳමින් ඒ ගැන සාකච්ඡා කෙරුවොත් මේක ආශ්චර්යමත් කියලා දැනගෙන එතන ඉඳලා භාග්‍යවතුන් වහන්සේ බැලුවා මගෙන් ප්‍රශ්න විමසන්න සුදුස්සෙක් අග්‍ර ශ්‍රාවකයන් අතර බැලුවා අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනාට බෑ 80 මහා ශ්‍රාවකයන්ට එහෙනම් කොහොමවත් බෑ මේ විශේෂ අභිඥාලාභී රහතන් වහන්සේලා 500ට කිසියම් ආකාරයකින්වත් එහෙනම් බෑ ඒක පසේ බුදුරජාණන් වහන්සේ නමකටත් කරන්න බැරි නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට විතරමයි ඒ ආශ්චර්ය දක්වන්නට පුළුවන්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ නිර්මාණය කරගන්න බුදුරුවක් භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩමවලා භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කරන ආසනයේ වඩා හිඳවගෙන උන්වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ මේ බුදුරුව නිර්මාණය කරන්නෙම භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්නයි. එහෙනම් නිර්මාණය කරපු බුදු පියාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා භාග්‍යවතුන් වහන්සේ විසඳනවා. මේ කාරණාව එදා අපි කෙටියෙන් සාකච්ඡා කළා. මේ අති උත්තමයන් වහන්සේලා දෙනමක් එකතැන වාඩි වෙලා ඉන්නකොට විශ්වය හරියට ස්වර්ණමය චෛත්‍ය ගර්භයක් වගේ දිලිසුණා කියලා සඳහන් කළා. ඉතින් මම මුලින්ම සඳහන් කළා මේ සූත්‍ර දේශනාව හරියටම සාකච්ඡා කරලා ඉවර කරන්න නම් සූත්‍ර දේශනා 7කුත් ජාතක කතා 5කුත් සාකච්ඡා කරන්න අවශ්‍යයි කියලා. නිර්මිත බුදු පියාණන් වහන්සේ අපේ බුදු පියාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්න සියල්ලම සම්මා පරිබ්බාජනීය සූත්‍රයේ තමයි සඳහන් වෙන්නේ. නිසා මේ ප්‍රශ්න ටික දැනගන්න නම් සම්මා පරිබ්බාජනීය සූත්‍රයත් සාකච්ඡා කරන්න වෙනවා. නිර්මිත බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහපු පළවෙනි ප්‍රශ්නය ඒක විතරක් අපි සඳහන් කරලා මහා සමයට ලැබෙමු. පළවෙනි ප්‍රශ්නය අහනවා පුච්ඡාමි මුනිං පහූත පඤ්ඤං තින්නම් පාරංගතං පරිනිබ්බුතං තිතත්තං නෙක්ඛම්ම ගරා පනුප්පකාමා කතම් බික්ඛු සම්මාසෝ ලෝකේ පරිබ්බජෙය්‍ය. මේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නය. පුච්ඡාමි මුනිං පහූත පඤ්ඤං පුච්ඡාමි කියන්නේ අසමි පුච්ඡාමි මුනිං පහූත පඤ්ඤං මහා ප්‍රඥ වූ සතර රෝගය තරණය කළා වූ නිවනේ පරතරට ගියා වූ සව් කෙලෙස් නැසුවා වූ අටලෝ දහමින් නොසැලෙන්නා වූ ලෝක ධාතුවේ කම්පා නොවෙන්නා වූ කිසිම දෙයකට ඇලෙන සිත් නැත්තා වූ මහා වීරයන් වහන්සේ ඔබ වහන්සේගෙන් මෙසේ විමසමි. මේ බුදු පියාණන් වහන්සේමයි අහන්නේ. මහා වීරයන් වහන්සේ ඔබ වහන්සේගෙන් මෙසේ විමසමි. ප්‍රශ්නය අහනවා නෙක්ඛම්ම ගරා අනුප්පකාමා නෙක්ඛම්ම ගරා මේ ගිහි ගෙදරින් නික්මිච්ච අනුප්පකාමා සියලුම කාමයන් අතහැරියා වූ කතම් බික්ඛු සම්මාසෝ ලෝකේ පරිබ්බජෙය්‍ය. ඒ ප්‍රකට මහන මේ ලෝවේ මොනවට තව වෙසෙනවද ලෙඩි කියලා තමයි අහන්නේ. සියලුම කාම සම්පත් අතහැරලා ගිහිගෙයි නික්මිලා පැවිදි වෙච්ච කෙනා තාමත් මේ පංචකාමයෙන් ලෙඩ වෙවි සංසාරේ මොකට ඇලෙනවද? උන්වහන්සේ නික්මිලා ආවනම් උන්වහන්සේට තියෙන සංසාරේ කෙරවල හොයාගෙන යන අති උතුම් ගමනට අවතීර්ණ වෙන්නයි. එහෙම නේද ස්වාමීනි කියන ප්‍රශ්නේ තමයි මේ අහන්නේ. ඊළඟ ගාථාවෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාවට උත්තර සපයනවා. අපි සම්මා පරිබ්බාජනීය සූත්‍රය සාකච්ඡා කරන්නේ නැති නිසා අපි මහා සමය සාකච්ඡා කරමු. අවශ්‍ය නම් අපි ඊළඟට සම්මා පරිබ්බාජනීය සූත්‍රය සාකච්ඡා කරමු.
මේ ප්‍රශ්නෙට භාග්‍යතුන් වහන්සේ උත්තර සපයලා මහා සමය දේශනාව මෙතන ඉඳලා භාග්‍යතුන් වහන්සේ පටන් ගන්න තියෙනවා. පළවෙනි ගාථාවෙන් සඳහන් කරනවා සිලෝක මනුකස්සාමි යත්ත බුම්මා තදස්සිතා යේසිතා ගිරි ගබ්බාරං පහිතත්තා සමාහිතා පුතු සීහාව සල්ලීනා ලෝමහං සාබි සම්බුනෝ ඕදාස මනසා සුද්ධා විප්පසන්න මනාවිලා. සිලෝවක් කියන්නෙමි යම් තැනක බෝමාටු දෙවියෝ ඇද්ද රහත් වූ එතෙන් ඇසුරු කළාහු වෙත්. යම් තැනක බෝමාටු දෙවියෝ ඇද්ද රහත් වූ එතෙන් ඇසුරු කළා වූ වෙත්. නිවන් කරා මෙහෙය වූ සිත් ඇති සමාධිගත සිත් ඇති ලොමු දැහ ගැනුම් මඩුළු පිරිසුඳ දැනගත් නොකිලිටි වූ වෙසසින් පහන් වූ නොකලඹුණු ඒ රහත් වූ විවික්ත වූ බොහෝ සිංහයන්සේ ගිරි ගුහා ඇසුරු කළාහු වෙත්. මෙතන සඳහන් කරනවා ගිහිගේ අතහැරලා කාමයන් අතහැරලා ශාසනයට ඇතුල් වෙච්ච භික්ෂුව මෙතන නාග කියලා හඳුන්වන්නේ රහතන් වහන්සේ. ගිරි ගුහා ඇසුරු කළා වූ සිංහයන්. ඒ කියන්නේ ඊටාම හුදකලාවට තමයි රහතන් වහන්සේ කැමති. සිංහයා කැමති කවුරුවත් නැති හුදකලා පාළු තැන්වල ඉන්න. එතන තියෙනවා පුදුමාකාර නිදහසක් සහ විවේකයක්. ඒ විවේකයේ භුක්ති විඳින්න තමයි සිංහයෝ ඊටාම නිහඬ පරිසරයේ ගත කරන්නේ. බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්නත් සේල බ්‍රාහ්මණයා යන වෙලාවේ තමන්ගේ 300ක් වෙච්ච ශ්‍රාවකයන්ට මතක් කරනවා ශ්‍රාවකයිනි මේ සම්මා සම්බුද්ධ කියලා කියන්නේ සිංහයෝ වගේ අය. නිශ්ශබ්දතාවයට තමයි ඊටාම කැමති. ඒ නිසා ඕගොල්ලෝ පය තියලා පය ඔසවනකොට ඇති වෙන වැලි හඬවත් ඇති නොවෙන්න පය තියන්න ඕනේ. පයට පෑගෙන යම් කෝටු කෑල්ලක් තියෙනවා නම් එය පවා පෑගුණොත් කැඩිලා හඬ මතු වෙන්න පුළුවන්. එහෙම හඬක්වත් නංවන්න එපා. මම භාග්‍යවතුන් වහන්සේ සමග සාකච්ඡා කරන වෙලාවට අතරමැද්දෙන් පැනලා මගෙන් ප්‍රශ්න අහන්න එපා. නිශ්ශබ්දව උන්වහන්සේ මමයි අතර තියෙන සාකච්ඡාවට සවන් දීගෙන ඉන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් මෙතන පළවෙනි ගාථාවෙන් සඳහන් කරන්නේ අර මේ මහා සමය දේශනාවට මූලිකම හේතුව වෙන ශාක්‍ය කෝලිය දෙවංශයෙන් පැවිදි වෙන මේ මහා රහතන් වහන්සේලා පිළිබඳව තමයි මෙතන සඳහන් කරන්නේ. දෙවනි කාරණාවෙන් භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා දෙයෝ පංච සතේ ඤත්වා වනේ කාපිල වත්තවේ තතෝ ආමන්ත ඊ සත්තා ශාවකේ ශාසනේ රතා ශාවකේ ශාසනේ රති කිඹුල්වත් පුරේ අසල වනේහි ශාස්ත්‍රූහු ලස්සන ඇලුණු 500කට වැඩි සව්වන් දැන බියෝ පංචසතේ ඤත්වා පංචසතේ කියලා කියන්නේ 500ට ඤත්වා කියන්නේ දැන වනේ කාපිල වත්තවේ කපිල වස්තුවේ මහා වනයේ ආශ්‍රය කරගෙන තමයි මේ දේශනාව සිද්ධ වෙන්නේ. දැන් මේ රහත් වූ විශේෂයෙන් 이르දි සහිතව රහත් වූ භික්ෂුන් වහන්සේලා 500ක් භාග්‍යතුන් වහන්සේත් එක්ක මෙතන වැඩ වාසය කරනවා. තතෝ ආමන්තයි සත්තා ශාවකේ ශාසනේ රතේ ශාස්ත්‍රූන් වහන්සේ සමග වෙසෙන ශාසනයෙහි ඇලුනා වූ ශාවකේ ශාසනේ රතේ ශාසනයෙහි ඇලුනා වූ මේ භික්ෂුන් වහන්සේලා බලන්න මේ දේව කායා රැස් වෙලා ඉන්නවා. දේව කායා අභික්ඛන්තා තේ විජානාත භික්ඛවෝ මේ දෙව් පිරිස රැස් වෙලා ඉන්නේ මේ භික්ෂුන් වහන්සේලා සහිතව බුදුරජාණන් වහන්සේ දැක ගන්න තේච ආතප්ප මකරුන් සුත්වා බුද්ධස්ස ශාසනං බුදුරජුන්ගේ හස්න ආසා දිවස උපදවනු රුව වැඩු භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අහලා බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මතක් කරන්නේ මේ දේව ගණයා රැස් වෙලා ඉන්නවා ඔබත් මමත් දැක ගන්න. දිවස වැඩු මගේ දේශනාව අහලා
දැන් මුලින්ම ශාසනයට තිබෙන නොයල්මක්. මේ සම්බන්ධයේ හරියට දන්නේ නැති කෙනෙකුට මේක ටිකක් අවබෝධ වෙනවා අඩු වෙන්න පුළුවන්. මුලින්ම අර භික්ෂුන් වහන්සේලා 500ට තිබුණ විසෝවරු දාලා පැවිදිකමේ ඉන්න බැරි නොයල්ම. ඒ වෙලාවේ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා කුණාල පොකුණ ළඟට එක් කරගෙන ගිහිල්ලා ගිහි බැඳුම් කඩලා දාලා ශාසනයේ ඇල්ම ඇති කරලා මේ අභිඥා සහිතව මගඵල ලැබුවේ. දැන් උන්වහන්සේලාට අභිඥා ලැබිලා තියෙන සෝවාන් මාර්ගයත් එක්කම. නමුත් අභිඥාව ලැබුණා, අභිඥාව තියෙන බව දන්නවා. තාම අභිඥාව පාවිච්චි කළේ නැහැ. මේ ලැබුණ අලුතමනේ. තාම කවුරුවත්ම අභිඥාව පාවිච්චි කරලා නැහැ. ඒ නිසා මතක් කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අහලා අභිඥාව ලැබලා අභිඥාවෙන් පෝෂණයටපත් වෙලා ඉන්න අය රුව වැඩු ඒ දේව රූපයන් බලන්න. දැන් මේ අභිඥාව යොදලා ඒ දේව රූපයන් බලන්න කියලා භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඉල්ලීමක් කරනවා. භූමාටු කායික දෙවිවරු මහා වනයේ ආශ්‍රය කරගෙන පොළව ආශ්‍රය කරගෙන ජීවත් වෙන අය භූමාටු දෙවිවරු කියලා සඳහන් කරන්නේ ඒ අයට. ඊළඟට සඳහන් කරන භාග්‍යවතුන් වහන්සේ තේසං පාතුරහු ඥානං අමනුස්සාන දස්සන. තේසං පාතුරහු ඥානං අමනුස්සාන දස්සන. ඒ ඥානයේ උපදවල ඒ ඥාණයෙන් අමනුස්සාන දස්සයන් අමනුෂ්‍යෝ බලන්න. මෙතන අමනුෂ්‍ය කියලා සඳහන් කරුවට අර අපි කතා කරන අමනුෂ්‍ය කියන්නේ එහෙම නෙවෙයි. මේගොල්ලෝ භූමාටු දෙවිවරු සහ භූමාටු යක්ෂ කියන නමිනුත් හඳුන්වනවා. භූමාටු යක්ක කියලා හඳුන්වනවත් භූමාටු දේව කියලා හඳුන්වනවත් මේක පිරිසක්. ඒ නිසා බලන්න කියන අමනුස්සාන දස්සනන් කියන්නේ මනුස්ස නොවන අය. මේගොල්ලෝ දේව කායික. අපිට අමනුස්ස කියපු ගමන් හැඟෙන්නේ වෙන අර්ථයක්. නමුත් මෙතන අමනුස්ස කියලා කියන්නේ මනුස්ස නොවන අය. මනුස්ස නොවන අය දිහා බලන්න කියලා දේශනා කරනවා. අපේකේ සත මද්දක්කුන් සහස්සං අතසන්තතින් දහස් ගණන් රැස් වෙලා ඉන්නවා මනුෂ්‍ය නොවන අය. ඔබලා ලබාවු අභිඥා යොදලා ඒ අය දිහා බලන්න. සතන් ඒකේ සහස්සානි අමනුස්සාන මද්දසුන් අපේකේ සත මද්දක්කුන් දිසා සබ්බා පුටාහු අපේකේ නත මද්දක්කුන් කියලා සඳහන් කරලා තියෙනවා. මේ බුරුම පිටකයත් ලංකා පිටකයත් අතර සමහර වෙලාවට අකුරක හමාරක වෙනසක් තියෙනවා. වැඩිම වෙනසක් වෙලා තියෙනවා නම් අකුරක වෙනසක් තමයි වෙලා තියෙන්නේ මේ අවුරුදු 2560ටම වෙනස් වෙලා තියෙන්නේ අකුරක වගේ වෙනසක්. ඉතින් මෙතන සඳහන් කරනවා අපේකේ නත මද්දක්කුන් කියලා. සමහර තැනක අපේකේ සත මද්දක්කුන් කියලා සඳහන් කරනවා. ඉතින් මේ අකුරක වගේ වෙනසක් ඒක තේරුමට මහා ලොකු බලපෑමක් කරලා නැහැ. ඇතැම් මහණ කෙනෙක් දහසක් අමනුෂ්‍යයන් සියසින් දුටුවහ. සමහර භික්ෂුන් වහන්සේලා අමනුෂ්‍යෝ 1000ක් තමන්ගේ අභිඥාවෙන් දැක්කා. ඇතැම් මහණ කෙනෙක් අමනුෂ්‍යෝ දහසක් දුටහ. ඇතැම් මහණ කෙනෙක් දසදහසක් දුටහ. ඇතැම් මහණ කෙනෙක් 70000ක් දුටහ. ඒ අයගේ අභිඥාවෙන් බලාපු හැටියට ඒ අයට මේ දේවකායිකාය දකින්න ලැබුණා. ඇතැම් මහණ කෙනෙක් 10000ක් දුටහ. ඇතැම් මහණ කෙනෙක් අනන්ත දෙවි බඹුන් දුටහ. සියලු දිසාවෝ දෙවි බඹුන්ගෙන් පැතිර පිරීගත්තු වූහ. සඳහන් කළා දෙවි බඹුන් කොහොමද පහළට බැහැලා හිටියේ කියලා. භාග්‍යවතුන් වහන්සේ ළඟට එනකොට එක ඉදිකටු සිදුරකට දෙවිවරු 10 දෙනෙක් බැහැ ගන්නවා. එක ඉදිකටු සිදුරකට. ඒ මහේශාක්‍ය දෙවිවරු. ඉතින් මේ දෙවිවරුන්ගේ විශාලත්වයත් සඳහන් කළා. බ්‍රහ්මකායිකාය එහෙම මගධය වාගේ ගම් කීපයක් යට වෙනවා එක බ්‍රහ්ම රාජයෙකුගේ ශරීරයට. මගධය කියලා කියන්නේ ඉතා විශාල භූමියක්. අපේ පළාතකටත් වඩා සමහරලාට මගධ කියන එක ජනපදයක් ලොකුයි. ඉතින් එවන් ගම් කීපයක් යට වෙනවා එක බ්‍රහ්ම රාජයෙකුට. ඒ වාගේ විශාල ශරීර තියෙන අය තමයි
ඊටාම චූටි ශරීර බවට පත් කරගෙන ඉදිකටු සිදුරක් ඇතුළට මේ 10 දෙනෙක් බැහැලා ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ ළඟම ඉන්නකොට 10යි, ටිකක් ඈතට යනකොට සිදුරට 20යි, 30යි, 40යි, 50යි, අන්තිමට 60ක් බැහැලා හිටිය කියලා සඳහන් කරනවා එක ඉදිකටු සිදුර ඇතුළට. අපි සඳහන් කළා එදා දේශනාව කරන වෙලාවේ බිමින් දුමක් ගැහුවා නම් ඒ දුම අහසට ගියේ නැහැ කියලා. දුමක් නොයන තරමට මේගොල්ලෝ එක තැන හේතු වෙලා පුදුමාකාර නිහතමානී විදිහට නැත්නම් ඇඟේ ගෑවෙනකොට තරහ එනවා. නමුත් මේ ඊටාම ඉහළ කායික සැප තියෙන අය එක තැන මේ විදිහට කිටියේ හිර වෙලා ඉඳලා තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා දෙවි බඹුන් සියලු දිසාවෝ දෙවි බඹුන්ගෙන් පිරි පැතිරී තිබුණා. සමහර භික්ෂූන් වහන්සේලා මේ සියලුම දිව්‍ය රාජවරු දැක්කා. පංච සබ්බේ අභිඤ්ඤාය වවක්කිත්වාන චක්කුමා තතෝ ආමන්ත ඊ සත්තා ශාවකේ ශාසනයේ රතේ. පසස් ඇති ශාස්ත්‍රූන් වහන්සේ ඒ සියල්ල වෙසසින් නුවණින් දැන වෙන්කොට දැන ඉක්බිති සස්නෙහි ඇලුණු ඒ සිය සව්වන් බනවා. පසස් ඇති භාග්‍යවතුන් වහන්සේලා S පහක් තියෙනවා. S පහ පිළිබඳව මේ සූත්‍රයේ අගට අපි සාකච්ඡා කරනවා. පසස් ඇති කියලා සඳහන් කරන්නේ ඒකයි. උන්වහන්සේ ඒ නිසා මේ සියලුම දේවගණයා දැකලා බලලා ශාසනයේ ඇලිච්ච තමන්ගේ ශ්‍රාවකයන් බණවා කියලා කියන්නේ ශ්‍රාවකයන්ට ඒ කාරණාව කියලා උනන්දු කරවලා සත් දේව කායා අභික්ඛන්තා තේවිජා නාත භික්කවෝ යේ වෝහං කිත්ත ඉස්සාමි ගිරාහි අනුපුබ්බසෝ. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන මහණෙනි දිව්‍ය සමූහය එළඹියා වචන වලින් පිළිවෙලින් යම් දෙවි කෙනෙකු හෙළිදරව් කරන්නේද ඔවුන් දැනගනිව්. දැන් මේ දේව සමූහය එළඹිලා ඉන්නවා. මම දැන් හැම එක්කෙනාම නම කියා ගෝත්‍රය කියා ඒගොල්ලන්ට ආමන්ත්‍රණය කරනවා. නැත්නම් ඒගොල්ලෝ හඳුන්වලා දෙනවා. ඒ සියලු දෙනාම මනාව දකින්න ඒ කයින් ඒ නමින් මහේශාක්‍ය අල්පේශාක්‍ය බවින් මේ අය හඳුනා ගන්න දැන් මේ විදිහට මේ අය හඳුන්වලා දෙනවා මම. සත්ත සහස්සා යක්ඛා බුම්මා කාපිල වත්තවා ඉද්දි මන්තෝ ජුති මන්තෝ වන්න වන්තෝ යසස්සිනෝ මෝද මානා අභික්කාමුං වික්ඛූණං සමිතින් වනං. මෙතන සමිති වික්ඛූණං සමිතින් වනං මේ සමිති කියන වචනේ අපෙත් තියෙනවා. මේ සමිති කියලා කියන්නේ සිංහල වචනයක් නෙමෙයි පාලි වචනයක්. වික්ඛූණං සමිතින් වනං සමිති කියලා කියන්නේ අදත් රැස්වීමට. එදත් රැස්වීමට නමුත් සමිති කියලා කියේ පාලි වචනේ. වික්ඛූණං සමිතින් වනං. මේ මහා වනයේට රැස් වෙලා ඉන්න සංගමය සමිතිය. සත්ත සහස්සා යක්ඛා බුම්මා කාපිල වත්තවා. කපිල වස්තුවට රැස් වෙලා ඉන්නවා සත්ත සහස්සා 7000ක් දෙනා රැස් වෙලා ඉන්නවා. ඉද්දි මන්තෝ ජුති මන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ. මේගොල්ලෝ යක්ෂ කියලා හඳුන්වන්නේ. හැබැයි ඉද්දි මන්තෝ මේ යක්ෂයන්ට 이르දි තියෙනවා. වන්නවන්තෝ යසස්සිනෝ පතරම් පාටයි. අපි යක්ෂයෝ කියලා කියවට මේගොල්ලෝ අපි බලාපොරොත්තු වෙන හිතන යක්ෂයෝ නෙමෙයි. 이르දි තියෙනවා පතරම් පාටින් දිලිසෙනවා. ඒ තරම් හරි ලස්සනයි මේ යක්ෂ කායික මුලින් සඳහන් කළේ යක්ෂයෝ කියලා කියනවා දෙවිවරු කියලා කියනවා. ඉතින් මෙතන යක්ෂ කායික කියලා සඳහන් කරන නිසා බොහොම 이르දිමන්තයි, ඊටාම ලස්සන රූප වලින් යුක්තයි. මෝද මානා අභික්ඛාමුං භික්ඛූණං සමිතින් වනං. මේ රැස් වෙලා ඉන්නවා මේ භික්ෂූන් වහන්සේලාගේ රැස්වීම බලන්න. මෙතන 7000ක් ඉන්නවා මේ ගන්ධබ්බ කායික යක්ෂ දෙවිවරු. අර වාගේ ලස්සන අය. චසහස්සා හේමවතා යක්ඛා නානත්ත වන්නා ඉද්දි මන්තෝ ජුති මන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝද මානා අභික්ඛාමුං භික්ඛූණං සමිතින් වනං. චසහස්සා කියලා කියන්නේ 6000. චසහස්සා හේමවතා මේ හේමවත කියන කුලයට අයිති 6000ක් යක්කයෝ. ඒගොල්ලොත් අර වාගේම 이르දි තියෙනවා
හරියම ලස්සනයි දිලිසෙමින් බැබලෙමින් ඉන්න අය භික්ෂූන් වහන්සේලා බලන්න එකතු වෙලා සාතාගිරා තිසහස්සා සාතාගිර කියන පර්වතයේ ජීවත් වෙන අය තිසහස්සා කියලා කියන 3000ක් සාතාගිරා තිසහස්සා යක්ඛා නානත්ත වන්නිනෝ ඉද්දිමන්තෝ යුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුං භික්ඛූණං සමිතින් වනං මේ සාතාගිර කියන පර්වතයේ වාසය කරන යක්ෂයෝ 3000ක් රැස් වෙලා ඉන්නවා මුල්ම තැන 7000යි ඊළඟට 6000යි මෙතන 3000යි මේ පිරිස මුලින්ම එකතු වෙලා ඉන්නවා මේ භූමාටු කායික අය මේගොල්ලෝ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ මුලින්ම හඳුන්වලා දීලා තියෙන්නේ ඊළඟ ගාථාවෙන් සඳහන් කරනවා ඉද්දි මන්තෝ ජුති මන්තෝ වන්න වන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්ඛාමුං භික්ඛූණං සමිතින් වනං වෙස්සා මිත්තා පංචසතා යක්ඛා නානත්ත වන්නිනෝ ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෙතන සඳහන් කරනවා ඊර්දිමත් වූ ඊටාම ලස්සන ශරීරය ඇත්තා වූ මේ යක්ෂයෝ කිඹුල්වත් පුර ඊර්දිමත්ව බබලනවා මේ වෙලාවේ පැහැපත් යසස් ඇති 7000ක් යක්ෂයන්ගෙන් ඊළඟට 6000ක් යක්ෂයන්ගෙන් 3000ක් යක්ෂයන්ගෙන් තමයි කිඹුල්වත් පුරයේ බැබලෙමින් තිබුණේ මෙසේ නන්නදෑරුම් ඇති පැහැසුම් ඇති ඉඳුමෙන් බබලන පැහැපත් යසස් ඇති 16000ක් දෙවියෝ සතුටු වෙමින් රහත් භික්ෂූන්ගේ සමාගමේ දක්නට පැමිණියා. දැන් මේ භූමාටු අය 16000ක් මේ රහත් භික්ෂූන් වහන්සේලා දැක ගන්න මෙතෙන්ට පැමිණියා. එතන සඳහන් කරනවා 8 වෙනි දවසේ හැම මාසෙම 8 වෙනි දවසේ මේ දෙවිවරු එහෙම නැත්නම් 8 වෙනි දවසේ තවතිසාවේ ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. හැම මාසයකම 8 වෙනි දවසේ ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. ඊළඟට හැම මාසෙම 8 වෙනි දවසේ මේ තවතිසා වැසි පිරිසක් මනුස්ස ලෝකෙට එනවා. එදත් එනවා, අදත් එනවා, හෙටත් එනවා. එතකොට මේගොල්ලෝ ඔක්කොම අපි කරන දේවල් දකිනවා, බලනවා. හැම මාසෙකම 8 දවසකට සැරයක් එන්නේ 8 වෙනි දවසේ එනවා. 14 වෙනි දවසේ එනවා ඉන්ද්‍ර කියන සක්දෙවිඳුගේ පුත්තු. මුලින්ම එන්නේ සක්දෙවිඳුත් නෙමෙයි, පුත්තුත් නෙමෙයි, සාමාන්‍ය අය. 8 වෙනි දවසේ 14 වෙනි දවසේ එනවා ඉන්ද්‍ර නමින් ඉන්න පුත්තු. 15 වෙනි දවසේ රජවරු එනවා. එතකොට මේ දෙවියන්ගේ පුත්තු. එතකොට දෙවියන්ට පුත්තු ඉන්නවද දරුවෝ ඉන්නවද කියලා අපිට හිතෙන්න පුළුවන්. එහි උපපාතිකයිනේ. එතකොට කොහොමද ඒගොල්ලන්ට දරුවෝ ඉන්නේ? මොකද මේ සූත්‍රයේ ඉස්සරහට දිගටම දේව දරුවෝ ගැන සඳහන් කරනවා. සඳහන් කරනවා යම් තැනක දේව විමානයක් ඇති වුනහම ඒ දේව විමානයේට නායකයෙක් ඉන්නවා. නායකයෙක් වෙනුවෙන් දේව විමානය ඇති වෙන්නේ. ඒ නායකයාගේ උකුලේ උපන්නොත් උපපාතිකව පහළ වෙන්නේ. එකපාරම උකුල උඩ පහළ වුණොත් ඒගොල්ලෝ දරුවෝ. යහනේ පහළ වෙලා හිටියොත් දේවතාවියක් නම් යහනේ පහළ වෙලා හිටියොත් එයා අග්‍රමහේශිකාව බවට පත් කර ගන්නවා. දේව විමානේ තව තැන් වල පහළ වෙලා හිටියොත් ඒගොල්ලෝ අග්‍රමහේශිකාවට පල්ලෙහින් ඉන්න අනික් පරිවාර මහේශිකාව බවට පත් වෙනවා. උකුලේ උපන්නොත් දරුවෝ බවට පත් වෙනවා. මෙතන ඉන්ද්‍ර නමින් ඉන්න පුතුන් කියලා සඳහන් කරනවා. 15 වෙනි දවසේ රජවරු එනවා. ඒ කියන්නේ 15ක දවසේ 15 වෙනි දවසේ එදාට රජවරු වෙනවා. ඊළඟට තමයි සුධර්මා දේව සභාවට රැස් වෙලා මේගොල්ලෝ සාකච්ඡා කරනවා මේ මනුස්ස ලෝකේ ඉන්න අය කරන දේවල් පිළිබඳවත් ඒ සාකච්ඡාවට භාජනය වෙනවා. විශේෂයෙන් පන්සිල් රකින්න පින් කරන අය දිහා බලලා යනවා කියලා සඳහන් කරනවා. එහෙම ගිහිල්ලා ඒගොල්ලෝ සතුටු වෙනවා. අපිට පින් අනුමෝදන් කරනවා මේගොල්ලෝ පින් කරලා. ඉතින් එහෙම අයට ප්‍රාර්ථනා කළත් නොකළත්
උන්වහන්සේලාගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබෙන උන්වහන්සේලාට පින් දෙන නිසා. ඊළඟ ගාථාවෙන් සඳහන් කරනවා කුම්භීරෝ රාජගහිකෝ වේපුල්ලස්ස නිවේසනං බීයෝනං සතසහස්සං යක්කානං පෛරුපාසති. කුම්භීරෝ රාජගහිකෝ රජගහ නුවර වැසි කුම්භීර නම් යක් සෙනවියෙක් වෙයි. රජගහ නුවර වාසය කරන යක්ෂ සේනාධිපතියෙක්. එයාගේ නම කුම්භීර. විපුලගිරි පව්ව ඔහු වසන තැනය. විපුලගිරි කියන පර්වතයේ ඔහු ජීවත් වෙන තැන. 100,000කටත් වැඩි යක්ෂයෝ ඔහු ඇසුරු කෙරෙති. 100,000ක් යක්ෂයෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඔහු ඇසුරු කරමින් ජීවත් වෙනවා. රජගහ නුවර වැසි ඒ කුම්භීර තෙමේ භික්ෂූන්ගේ සමාගමේ බලන් ඇවිල්ලා ඉන්නවා. මේ කුම්භීර කියන යක්ෂයා 100,000කට වඩා තමන් සමග ඉන්න අය අඩගහගෙන විපුලගිරි පර්වතයෙන් බහලා මේ භික්ෂූන්ගේ සමිතිය බලන්න ඇවිල්ලා තියෙනවා. පුරිමංච දිසං රාජා දත රට්ටෝ තම්පසාසති ගන්ධබ්බානං ආදිපති මහා රාජා යසස්සිසු. පුරිමංච දිසං රාජා විරූඩක මෙතන සඳහන් කරනවා පුරිමංච දිසං රාජා. ඊළඟට විරූඩ කාටද අපි විරූඩ කියලා කියන්නේ? සතරවරන් දෙවියන්ගෙන් එක්කෙනෙක්. පුරිමංච කියලා මෙතන සඳහන් කරන්නේ පූර්ව දිශාව බාරගෙන ඉන්න කෙනා. පුරිමංච දිසං රාජා. දත රට්ටෝ තම්පසාසති ගන්ධබ්බානං ආදිපති ගාන්ධර්වයන්ට අධිපති. ගන්ධබ්බ කායික දෙවිවරු. මේගොල්ලෝ බොහොම පහළ මට්ටමේ ඉන්නේ. ගන්ධබ්බ කායික දෙවිවරු. ගන්ධබ්බ කියන එක අර්ථයක් තමයි මේ සුවඳ ආග්‍රහණය කරලා ජීවත් වෙන අය. ආහාර ගන්න සුවඳ තමයි ආග්‍රහණය කරන්නේ. සමහර වෙලාවට අපි වර්තමානයේ සලකන දේවාල ඒ ආශ්‍රය කරගෙනත් මේ ගන්ධබ්බ කායික දෙවිවරු ඉන්නවා. අපි ගෙනියන පළතුරු වට්ටි අපි කවදාවත් දැකලා නැහැ. දෙවියෝ අනුභව කරලා එහෙම තියෙනවා. සමහරලාට ඒ සුවඳ ආග්‍රහණය කරනවා. මල් වල සුවඳ, ගස් වල කඳන් වල සුවඳ, කොළ පොතු වල සුවඳ ආග්‍රහණය කරලා ජීවත් වෙන අය මේ ගන්ධබ්බ කායික ගණයට අයිති වෙනවා. පූර්ව දිශාව බාරව කටයුතු කරන දිව්‍ය රාජයා යටතේ තමයි මේගොල්ලෝ ඉන්නේ. ගන්ධබ්බානං ආදිපති ගාන්ධර්වයන්ට අධිපති. තවත් අපි ගන්ධබ්බ කියන වචනේ හඳුන්වනවා තව තැනක. කාටද ගාන්ධර්ව කියන වචනේ පාවිච්චි කරනවා? මේ සංගීතය පිළිබඳව කතා කරනකොට ගාන්ධර්ව කියන වචනේ සඳහන් කරනවා. එහෙනම් සුවඳ උරා ජීවත් වෙන අයටත් ගන්ධබ්බ කියන වචනේ පාවිච්චි කරනවා කියලා සඳහන් කරනවා. පුත්තා පිතස්ස බහවෝ ඉන්ද නාමා මහබ්බලා ඉද්දි මන්තෝ ජුති මන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ. ඔහුගේ මේ ඉන්ද්‍ර නැමැති පුතුන්ද අඬ ගහගෙන දිලිසෙමින් බැබලෙමින් භික්ෂුන් වහන්සේලාගේ සමිතිය බලන්ඩ මේ ගන්ධබ්බ කායික පිරිස ඇවිල්ලා ඉන්නවා. පුංචි පිරිසක් එහෙම නෙමෙයි මේ පිරිස. කෝටි ලක්ෂයක් මේ සතරවරන් දෙවියන්ගෙන් එක්කෙනෙක් යටතේ පාලනය වෙන පිරිස කෝටි ලක්ෂයක්. එතකොට මේ පූර්ව දිශාව බාරව ඉන්න රජුරෝ එනවා කියලා කියන්නේ කෝටි ලක්ෂයක් අඬ ගහගෙන ඉන්නේ. ඉතින් එතකොට සක්වල පිරෙනවා කියන එක ඉතින් කෝටි ලක්ෂයක් මෙතෙන්ට 10000ක් සක්වල වලින් එකතු වෙන්නේ. එතකොට මේ සක්වලේ පූර්ව දිශාව බාරව ඉන්න කෙනා කෝටි ලක්ෂයක් අඬ ගහගෙන එනකොට 10000ක් සක්වලක 10000ක් එනවා. එතකොට එක්කෙනෙක් කෝටි ලක්ෂය අඬ ගහගෙන ඉන්නේ. 10000ක් සක්වලට සතරවරන් දෙවිවරු 40000ක් ඉන්නවා. එතකොට මේ 40000ම එක්කෙනෙක් කෝටි ලක්ෂය බෙගින් අඬ ගහගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා මහා පුදුම දේව සමාගමක් තිබුණා කියන එක අපිට එතකොට වැටහෙනවා. දක්ඛිනංච දිසං රාජා විරෝල්හෝ තම්පසාසති කුම්බණ්ඩානං ආදිපති මහා රාජා යසස්සිනෝ පුත්තාපිතස්ස බහවෝ ඉන්දනාමා මහබ්බලා ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා අභික්කාමුං වික්ඛූණං සමිතින් වනං. දක්ෂිණ දිශාව බාරව ඉන්න කෙනා, පූර්ව දිශාව බාරව හිටපු කෙනා ආවා. දක්ෂිණ දිශාව බාරව ඉන්න කෙනා විරෝල්හෝ තම්පසාසති කුම්බණ්ඩානං ආදිපති කුම්භාණ්ඩයෝ කුම්භාණ්ඩයන්ට අධිපති.
එතනත් කෝටි ලක්ෂයක් අඬ ගහගෙන ඉනවා මේ ඔක්කොමත් ඊටාම වර්ණවත් අය. බටහිර දිශාව බාර වෙන්න කෙනා පච්චිමංච දිසං රාජා විරූපක්කෝ තම්පසාසති. විරූපාක්ෂ දිව්‍ය රාජයා නාගානං ආධිපති මහරජා යසස්සිසු. මහා යසස් ඇති නාගයන්ට අධිපති විරූපාක්ෂ නම් මේ දිව්‍ය රාජයා කෝටි ලක්ෂයක් අඬ ගහගෙන එනවා. ඉතින් 10000ක් සක් වලින් එනකොට කෝටි ලක්ෂයව 10000ක් විරූපාක්ෂ කියන දිව්‍ය රාජවරු 10 දෙනෙක් යටතේ 10000ක් යටතේ එනවා. උත්තරංච දිසං රාජා කුවේරෝ තම්පසාසති. උතුරු දිශාව බාර කුවේර නමින් හඳුන්වන වෙසමුනි රජුරු. කුවේර නමින් උපදින්නේ නම්බු නාමයේ වෙසමුනි. අපි වෛශ්‍රවණ කියන නමින් හඳුන්වනවා. යක්ඛානං ආධිපති මහරජා යසස්සිසු. යක්ෂයන්ට තමයි අධිපතිකම දරන්නේ. යක්ෂයෝ විශාල පිරිසක් අඬ ගහගෙන ඉන්නේ. යක්ෂයෝ අර අපි මුලින් සඳහන් කළා කොයි වගේ යක්ෂයෝද මේ අඬ ගහගෙන ඉන්නේ කියලා. ඊළඟ කාරණාව සඳහන් කරනවා පුත්තාපිතස්ස බහවෝ ඉන්ද නාමා මහබ්බලා ඉද්දිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ. වර්ණවත් වූ ඉන්ද්‍ර නම් දරුවොත් අඬ ගහගෙන යන්නේ. පුරිමංච දිසං රාජා දත රට්ටෝ. පුරිමංච දිසං දත රට්ටෝ දක්ඛිනේන විරූල්හකෝ. පච්චිමේන විරූපක්කෝ කුවේරෝ උත්තරං දිසං. චත්තාරෝතේ මහරජා සමන්තා චතුරෝ දිසා දදල්හමානාට්ටංසු. ආයතර බුරුම පිටකේ ලංකා පිටකේ වෙනස මෙතන පේනවා. දදල්හමානා කියලා කියන්නේ බුරුම පිටකේ ලංකා පිටකේ සඳහන් කරන්නේ දදල්හමානා කියලා. අල්දායන්නක් සඳහන් කරනවා මෙතන එක අකුරක එක අල් කිරීමක වෙනසක් තියෙනවා. දදල්හමානා දදල්හමානා. සමන්තා චතුරෝ දිසා. සමන්තා කියලා කියන්නේ සම්පූර්ණ වෙලා තියෙනවා දැන් හතර දිශාවම. මේ කෝටි ලක්ෂය ඇවිල්ලා හතර දිශාවම සම්පූර්ණ වෙලා තියෙනවා. සක්වලවල් කෝටි 10000කින් කෝටි ලක්ෂයව 10000 සම්පූර්ණ කරලා තියෙනවා. තේසං මායාවිනෝ දාසා ආගු වංචනිකා සටා. තේසං මායාවිනෝ දාසා. ඔවුන්ගේ දාසයෝ අඬ ගහගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ මායාවිනෝ දාසා. මායාවිනෝ කියලා කියන්නේ මායම් අපි කියලා කියන්නේ කපටිකම්. මායම කියලා අපි කියන්නේ මේ දාසයෝ හරි කපටි ඒගොල්ලෝ. ආගු වංචනිකා සටා. හරි වංචාකාරයි ඒගොල්ලෝ. වංචනිකයි. සටා කියලා මෙතන සඳහන් කරන්නේ නැති ಗುಣ පෙන්නනවා. සටා කියලා කියන්නේ සට කපට කියන වචනයක් අපි පාවිච්චි කරනවා. නැති ಗುಣ පෙන්නනවා. සිල්වත් නැතුව සිල්වත් වගේ ඉන්නවා. ශ්‍රද්ධාවන්ත නැතුව ශ්‍රද්ධාවන්තයි වගේ ඉන්නවා. බොහොම ඉදුරන් නිවාගත්තා වගේ නමුත් ඉදුරන් නිමිලා නැතුව ඉන්නවා. සට කපට කියන වචනේ පාවිච්චි කරන්නේ ඒකට තමයි වංචනිකා සටා කියලා හඳුන්වන්නේ. මායා කුටෙන්ඩු වෙටෙන්ඩු. වෙටෙන්ඩු කියලා සමහර තැනක සඳහන් කරනවා. මායා කුටෙන්ඩු වෙටෙන්ඩු විතුච්ච විතුඩෝ සහ මේ සඳහන් කරන්නේ මේගොල්ලන්ගේ නම්. මායා කුටෙන්ඩු වෙටෙන්ඩු විතුච්ච විතුඩෝ සහ කියලා කියන්නේ සමග. මේගොල්ලෝ සමග චන්දනෝ කාම සෙට්ටෝච කින්නු ගණ්ඩු නිගණ්ඩුච පනාදෝ ඕපමඤ්ඤෝච දේව සූතෝච මාතලී චිත්තසේනෝච ගන්ධබ්බෝ නලෝ රාජා ජනේ සබෝ. මෙතන නලකාර දේවපුත්ත නලෝ රාජා. සමහර වෙලාවට නලකාර දේවපුත්ත කියලා හඳුන්වනවා ඇත්තේ මෛත්‍රී බුදු පියාණන් වහන්සේ කාලේ ශක්තිති රාජ්‍ය දරන කෙනා වෙන්න පුළුවන්. නලකාර දේවපුත්ත කියලා කියන්නේ. ජනේ සබ කියලා කියන්නේ මේ මහා සමය දේශනාව බිම්බිසාර රජුගේ අපවත් වීමෙන් පස්සේ නම් කෙරුණේ. මෙතන ජනේ සබ කියලා කියන්නේ එහෙනම් බිම්බිසාර රජු. බිම්බිසාර රජු තමයි ජනේ සබ කියලා හඳුන්වන්නේ. ජන වසබ කියන නමින් තමයි අද දෙව්ලොව ඉන්නේ. නිසා රජුගේ අපවත් වීමෙන් පස්සේ නම් මේ දේශනාව කෙරුණේ. මෙතන ජන වසබ වෙන්නේ රජු. අතාගු පංචසිකෝ චේව තින්බරු සූර්ය වච්චසා. අතාගු පංචසිකෝ චේව පංචසික
පංචසික කියන දිව්‍ය පුත්‍රයා තිඹරු සූර්ය වච්චසා. මෙතන තිඹරු කියලා කියන්නේ තිඹරු කායික දෙවියෙක්. සූර්ය වච්චසා මේ තිඹරු කියලා කියන දෙවියා අසුරෙක්. අසුර රාජයෙක්. සූර්ය වච්චසා. මෙයාගේ දුව තමයි සූර්ය වච්චසා කියලා කියන්නේ. මෙයාගේ නම භද්‍රා. නමුත් සූර්ය වච්චසා කියලා කියන්නේ මේ දුව සූර්යයා වගේ දිලිසෙනවා. ඒ නිසා සූර්ය වච්චසා කියන නම එයාට තියලා තියෙනවා. මේ තිඹරු කියන අසුරයාගේ දුව. සක්දෙවිඳු මේ කවුද මේ තිඹරු කියන කාරණාව බොහොම ගැඹුරට විස්තර කරලා තියෙනවා මෙතන. මේ පංචසික දිව්‍ය පුත්‍රයා හරි කැමැත්තෙන් ඉන්නවා. මෙයා හරි ලස්සන ගායනා කරන්න පුළුවන් කෙනෙක් පංචසික කියලා කියන්නේ. පංචසිකගේ වීණා වාදනය ගැන අපි කතා කරනවා. මේ පංචසික දිව්‍ය පුත්‍රයා නිරන්තරයෙන් බුදු පියාණන් වහන්සේ දකින්න එන්න කැමතියි. දැන් අපි උනත් කෙනෙක් හම්බ වෙන්න යන්න ඕන නම් ටිකක් වැදගත් කෙනෙක්. අපි එකපාරම යන්නේ නිතරම එයා මුණ ගැහෙන්න යන කෙනෙක් එක්ක ගියොත් අපිට වැඩි ලේසියි කියලා අපි දන්නවා. ඒ නිසා මේ පංචසික කියන දිව්‍ය පුත්‍රයා නිරන්තරයෙන් බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. දැන් මේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ ආයුෂ පිරිහිලා. දැන් එයාට අවශ්‍යයි දැන් බයේ ඉන්නේ. චුත වෙලා කොහේ යයිද මොනවා වෙයිද කියලා. නමුත් ඒ අතර කල්පනා කරනවා මගේ ආයුෂ දික් කරගන්න ක්‍රමයක් නැද්ද කියලා කල්පනා කරනවා. එතකොට මතක් වෙනවා බුදු පියාණන් වහන්සේ ගාවට ගියොත් නම් ආයුෂ දික් කරගන්න පුළුවන්. නමුත් යන්න මේ නිතරම යන අයට විතරයි යන්න පුළුවන්. නැත්තම් එහෙම යන්න දෙන්නේ අනවශ්‍ය වෙලාවෙ. දෙවිවරු බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන වෙලාවක් තියෙනවනේ. ඒ වෙලාවට යන්න දෙනවා මිසක් නැත්තම් යන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේ පංචසික දිව්‍ය පුත්‍රයා සක්දෙවිඳට වඩා පල්ලෙහින් ඉන්නේ. නමුත් රජුරවන්ට සිද්ධ වෙනවා මේ පල්ලෙහ එක්කිනාගෙන් උදව්වක් ඉල්ලන්න. ඒ නිසා කතා කරලා කියනවා යමු භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න. ඒකට මෙයාගේ මාර්ගයෙන් තමයි සක්දෙවිඳු යන්න හදන්නේ. මේ වෙලාවේ පංචසික යනකොට භාග්‍යතුන් වහන්සේ සමාධියට සමවැදිලා ඉන්නේ. දැන් මෙහි සක්දෙවිඳුගේ ආයුෂ පිරිහිමින් යනවා තව මොහොතයි. ආයුෂ ඉවර වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ සමාධියට සමවැදිලා කතා කරන්නත් බෑ. දැන් සක්දෙවිඳුට හරි බය ආයුෂ ඉවරුනොත් මොනවා වෙයිද කියලා. පංචසිකටත් කරගන්න දෙයක් නෑ සමාධියට සමවැදිලා භාග්‍යතුන් වහන්සේ. ඒ වෙලාවේ පංචසික භාග්‍යතුන් වහන්සේ ළඟට ඉඳලා හරි ලස්සන ගීතයක් ගායනා කරනවා. ඒ ගීතය ගායනා කරනකොට බුදු පියාණන් වහන්සේ සමාධියෙන් අවදි වෙනවා. සමාධියෙන් අවදි වෙලා අහනවා පංචසික කවුද ගීතේ ලිව්වේ? කවුද ඔක හැදුවේ? කියලා ඇහුවා. ඒ වෙලාවේ මම කියන ස්වාමීන් වහන්සේ හැදුවේ මම්මයි. මොකටද ඔක හැදුවේ? ස්වාමීන් මං හරි කැමතියි මේ සූර්ය වච්චසා විවාහ කරගන්න. ඒ වුණාට සූර්ය වච්චසා මට කැමති නෑ. සූර්ය වච්චසා කැමති මාතලී කියන දිව්‍ය පුත්‍රයාගේ පුතා සිකණ්ඩි. සිකණ්ඩිට තමයි සූර්ය වච්චසා කැමති. මට කැමති නෑ. හැබැයි සූර්ය වච්චසා ශ්‍රද්ධාවන්තයි. බුදු ගුණ ගීයක් ගයලා සූර්ය වච්චසා මට කැමති කරගන්න පුළුවන්ද කියලා බලන්න තමයි මෙයා මේ ගීතේ හදලා තියෙන්නේ. ස්වාමීනි මගේ හැදී මම මෙන්න මේ සිද්ධිය නිසා. දැන් මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේත් එක්ක මෙයා එයාගේ හපන්කම් කියනවා. මේ සක්දෙවිඳට එළියට වෙලා බය එයා තව එළියේ. එයාගේ ආයුෂ පිරිහෙනවා. ඒ වෙලාවට කතා කරලා කියනවා ඉක්මන් කරන්න ඕක පස්සෙක දාලා මට කතා කරන්න අවස්ථාව ආරම්භ දෙන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා ධර්ම සාකච්ඡාවක් කරනකොට සක්දෙවිඳට පිං වැඩෙනවා. එතකොට ධර්ම සාකච්ඡාවක් කරනකොට ධර්ම දේශනාවක් අහනකොට මොනතරම් පිං වැඩෙනවද කියන කාරණාව දැන් මෙයාගේ මුළු සංසාරගත පින ඉවර වෙලා චුත වෙන්න හදන්නේ. මෙයා දන්නා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ධර්ම කාරණාවක් සාකච්ඡා කළොත් මට අනිවාර්යෙන් ආපහු අවශ්‍ය දික් කරන්න පුළුවන්. ධර්ම සාකච්ඡාව කරනකොට මෙයාට පිං වැඩෙනවා. ඒ වුණාට පරණාවශ ඉවර වෙන්න පරණාවශ ඉවර වෙනවා. ඉවර වෙලා සක්දෙවිඳු චුත වෙනවා. චුත වෙච්ච සැනින් අතරක් නෑ ආපහු එතනම උපදිනවා. මෙයා මැරිලා ඉපදිච්ච බව දන්නේ බුදු පියාණන් වහන්සේ සක්දෙවිඳු විතරයි. එතකොට මේ අත්හැරීම සහ හට ගැනීම කියන එක මොන තරම් වේගයෙන් සිද්ධ වෙනවද කියන කාරණාව මෙතනදී තවත් පැහැදිලි වෙන තැනක්. අපි තව ඉතින් බොහෝ දේවල් අල්ලගෙන අර හිටියා මෙහෙ හිටියා. ආහාරෙ මැරිද්ද මෙහෙ ඇවිද්ද කියලා අපි කතා කරනවා සමහර වෙලාවට. එහෙම එකක් නෑ මේ
අතරක් නැහැ කියලා කියන්නේ මෙතන අතහැරලා ඊළඟ තැන උපදින මේ සිදුවීම් දෙක අතරට ඉසකයා ගහක්වත් දාන්න තරම් ඉඩක් නැහැ. අත්හැරීමත් අල්ලා ගැනීමත් දෙක සිද්ධ වෙනවා. ඒකයි සඳහන් කරන්නේ සක් දෙවිඳු මරුණා කියලා. හැම එතන ඉන්න කිසි කෙනෙක් දන්නේ නැහැ. අතරම පංචසිකවත් දන්නේ නැහැ මරුණා කියලා. බුදු පියාණන් වහන්සේ ඒක දන්නවා. සක් දෙවිඳු දන්නවා මම මැරිලා පහු උපන්න කියලා. ඉතින් මේ සූර්ය වච්චසා කැමති කරගන්න පංචසික ගීතයක් හදලා ඒ ගීතය මෙතෙන්ට ප්‍රයෝජනවත් වෙනවා සක් දෙවිඳුට. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න සහ අවදි කරව ගන්න. තේච අඤ්ඤේච රාජානෝ ගන්ධබ්බාසහ රාජුබී මෝදමාන අභික්ඛාමු බික්ඛූණං සමිතින් වනං. තේච අඤ්ඤේච රාජානෝ ගන්ධබ්බාසහ රාජුබී. මෙතන මෝදමාන කියන වචනයෙන් සඳහන් කරන්නේ හැද අපි මේ මෝදමාන කියන වචනේ හැමතැනම සඳහන් කෙරුවා. සතුටු සිත් ඇති කියන අර්ථයේ තියෙන්නේ. තුටු පහටු. එහෙම නැත්නම් සතුටු සිත් ඇති කියන අර්ථය තමයි මෝදමාන අභික්ඛාමු. බික්ඛූණං සමිතින් වනං බොහොම සතුටින් මේ භික්ෂු සංගමේ බලන්න රැස්වීම බලන්න මේ මෙතෙන්ට එකතු වුණා. අතාගු නහසා නාගා මෙතන සමහර තැනක නබසා නාගා කියලා සඳහන් කරනවා. මෙතන නහසා නාගා කියලා සඳහන් කරනවා. අතාගු නහසා නාගා වේසාලාසහ තච්චකා කම්බලස්ස තරා ආගු පායාගා සහඥාතිබි. කම්බලස්ස තරා ආගු කම්බලස්ස කියලා සඳහන් කරලා එතන කම්බල අස්ස කියන වචන දෙකක් සඳහන් කරන්නේ නම් දෙකක් තියෙන කම්බලස්ස. අතාගු නබසා නාගා මේ ගුරුලන්ට වඩා බලවත් නාගයෝ. සාමාන්‍ය නාගයා ගුරුලට බයයි. මෙතන සඳහන් කරන මේ නාගයෝ කම්බල සහ අස්සකර කියන නාග කුල. ඒගොල්ලෝ ගුරුලන්ට වඩා බලවත්. ගුරුලට බය නැහැ. ඒකයි සඳහන් කරන්නේ පායාගා සහ ඥාතිභී. මේගොල්ලොත් මෙතෙන්ට රැස් වෙලා ඉන්නවා ඥාති සංඝයා සමග. ඥාති සංඝ. එතකොට මේ සංඝ කියන වචනේ තේරුම සංඝ කියන වචනේ තේරුම සමූහ කියන එක. ඥාති සංඝ. මේ සමහර වෙලාවට සමහර කෙනෙක් සඳහන් කරලා තියෙනවා මේ භික්ෂු කියලා කියන්නේ මහාන වුණාට පස්සේ. මහාන වුණාට පස්සේ භික්ෂු. සෝවාන් වුණාට පස්සේ සංඝ. ඉතින් මිත්‍යා දෘෂ්ටියක් එහෙම සඳහන් කරනවා. බොහොම ප්‍රසිද්ධයි අපේ රටේ සඳහන් කරනවා විද්‍යුත් මාධ්‍යයේ පවා. භික්ෂු කියලා කියන්නේ මහාන වුණාට පස්සේ සංඝ වෙන්නේ සෝවාන් වුණාට පස්සේ. ඉතින් අවදීන් ඉන්නවා නම් අපි දන්නවා කොහොමද සඳහන් වෙන්නේ කියලා. නමුත් බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ එහෙම එකක් නැහැ. නිග සංඝ කියලා මෝ සමූහය. කුක්කුර සංඝ, බලු සංඝ සඳහන් කරලා තියෙනවා බලු සමූහය. කුක්කුර සංඝ කියලා කියන්නේ රැස් වෙච්ච තැන සමූහය කියන අර්ථය. දැන් මෙතන මේ මහණුනහම භික්ෂු සෝවාන් වුණාම සංඝ කියන එකක් බුදු ශාසනයේ නැයව මිත්‍යා දෘෂ්ටිවල. ඉතින් මේ වාගේ දේශනාවල් වල සමහරලාට බොහෝ මිත්‍යා දෘෂ්ටි ඛණ්ඩණය වෙනවා. ඒක භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච කාරණාවක්. මිත්‍යා දෘෂ්ටි අනිවාර්යෙන් ඛණ්ඩණය කරන්න ඕනේ ශාසනයේ ඉදිරි පැවැත්ම උදෙසා. යාමුනා දතරට්ඨෝච ආගු නාගා යසස්සිනෝ ඒරාවනෝ මහා නාගෝ සෝපාග සමිතින් වනං. යමුනා නදී තීරේ සිටින මේ නාගයෝ එක්ක ඒරාවන නැත්නම් අයිරාවන කියන නාගයා නාග ගෝත්‍රිකෙක් මෙයා දේව පුත්‍රයෙක් නාග ගෝත්‍රිකෙක් මෙයත් මේ භික්ෂු සමිතිය බලන්න එනවා. මේ නාග නැත්නම් ඒරාවන පිළිබඳව හරියට වරද්ද ගන්නවා සමහර වෙලාවට මේ අයිරාවන කියන වචනේ සමහර තැනක සමහර අය කතා කරනවා මේ රාවණා දෙවියෝ කියලා කෙනෙක් ගැනයි කියන්නේ කියලා. අයිරාවන කියලානේ කියන්නේ. ඉතින් මේ රාවණ ආපහු මිත්‍යා දෘෂ්ටිය. මෙතන අයිරාවන කියලා කියන්නේ රාවණෙක් ගැන එහෙම සඳහන් කරලා නැහැ බුදුදහමේ කොහෙවත්. මෙතන අයිරාවන කියලා කියන්නේ දේව පුත්‍රයෙක් ගැන. මේ දේව පුත්‍රයා විශේෂයි. අද සක්දෙවිඳු වෙලා ඉන්නේ මගමානවකට හිටියා යාළුවෝ 33 දෙනෙක්. මේ යාළුවෝ 33 දෙනයි මගමානවකයි පිළිබඳව රජුරවන්ට පිරිසක් ගිහිල්ලා ගතු කීවා. ඒ ගතු අහලා කේලම් අහලා රජුරව මේගොල්ලෝ ගැන අකමැති වුණා. මේගොල්ලෝ ගැන අකමැති වෙලා
නියම කරනවා මේ 33 දෙනාම ඇතාලගුව පාගවල මරන්න කියලා. මගමානුවක අදිෂ්ඨානයක් කරනවා අපි වැරද්දක් කරලා නැත්තම් මේ ඇතා අපි පාගන්නේ නැහැ. දැන් පාගන්න ගෙනහිල්ලා දානවා. ඇතා කවුරුවත් පාගන්නේ නැහැ. රජුරන්ට පුදුමයි. රජු අහනවා එයි පෑගුවේ නැත්තේ මොනවාරි විශේෂ බලයක්වත් තියනවද කියලා ඇහුවා. මගමානුවක කියනවා නෑ කිසි බලයක් නෑ. කිසිම බලයක් නෑ. නමුත් අපි අදිෂ්ඨානයක් කළා අපි වැරදි කරලා නැත්තම් මේ තිරිසන් සතා අපි පාගන්නේ නැහැ කියලා. රජුරන්ට ලැජ්ජ හිතුණා. මේ මිනිස්සුන් ගාව තියෙන ගුණ මේ තිරිසන අඳුරගත්තා. මට ඒක තේරුම් ගන්න බැරි එක. අනුන්ගේ කේලම් අහලා මම මේ ගුණවතුන් විනාශ කරලා පව් කරගන්න ලෑස්ති වුණා. ඊට පස්සේ මේ හස්ති රාජයා මගමානුවකට දෙනවා. ඔබ කරන පුණ්‍ය කටයුතු ඊට පස්සේ මේ හස්තියාගේ පිටේ ගිහිල්ලා කරන්න. එයත් අඬ ගහගෙන ගිහිල්ලා මේ පින් කරන්න. මග මැරිලා ගිහිල්ලා දෙව්ලොව උපදිනවා. එයාගේ යාළුවෝ 33 දෙනෙක් එයා පස්සෙම යනවා. ඉතින් මෙතන විශාල ධර්ම කාරණාවක් අනාවරණය වෙනවා කල්යාණ මිත්‍රත්වයේ පිළිබඳව. කල්යාණ මිත්‍රයෙක් පෙරදරි කරගෙන හිටපු නිසා මේ යාළුවෝ 33 දෙනා අදත් දෙව්ලොව රජවරු බවට පත් වෙලා. ඉතින් කල්යාණ මිත්‍රයෙක් හිටපු නිසා මිසක් පාපතරයෙක් ආශ්‍රය කරපු නිසා නෙවෙයි. මේ ඇතත් මැරිලා යනවා. එයා තිරිසන්. නමුත් මෙයත් එක්ක ගියේම පුණ්‍ය කටයුතු වලට. මේ හස්තියා තමයි අයිරාවණ නම් ඉපදිලා ඉන්නේ. මෙයා තමයි දේව පුත්‍රයෙක්. දිව්‍ය ලෝකේ තිරිසන්නු නැහැ. ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. දිව්‍ය ලෝකේ කවදාවත් තිරිසන්නු නැහැ. නමුත් සක්දෙවිඳුට ගමනක් බිමනක් යන්න වෙච්චහම අවශ්‍යතාවයක් ඇති වුණාම මේ දේව පුත්‍රයා හස්තියෙක් බවට පත් වෙනවා. එයා හස්තියෙකුගේ වෙස් අරගන්නවා සක්දෙවිඳුට ගමන් බිමන් යන්න. හැබැයි මේ පුංචි හස්තියෙක් එහෙම නෙවෙයි වෙස් ගත්තාම. ඔලු 33ක් තියෙනවා. කුම්භ 33කින් යුක්තයි මේ හස්ති රාජයා. සඳහන් කරනවා එක කුම්භයක දල 7ක් තියෙනවා. එක කුම්භයක දල 7ක් තියෙනවා. ඉතින් මේ කුම්භය කොහොමද කියලා හිතා ගන්න ඕනේ මේ එක දලක් යොදුන් 50ක් විශාලයි. එක දලක්. එතකොට දෙව්ලොව විශාලත්වය ගැන හිතන්න ඕනේ යොදුනක් කියලා කියන්නේ ඇතැම්ම කීයද? ගව් 4ක් යොදුන් 1යි. එතකොට යොදුනක් කියලා කියන්නේ හැතැම්ම 16යි. එක දලක් යොදුන් 50ක් විශාලයි කියලා කියන්නේ එක දලක් 70ක්ම 800ක් විශාලයි කියන එක. මේ වාගේ දල 7ක් තියෙනවා මේ වාගේ දල 7ක් තියෙනවා එක ඔළුවක. එතකොට මෙයාට ඔළු කීයක් තියෙනවද? ඔළු 33ක් තියෙනවා. එක ඔළුවක දල 7යි ඔළු 33ක් මෙයාට තියෙනවා. මේ එක දලක පොකුණු 7ක් තියෙනවා. එක දලක පොකුණු 7ක් තියෙනවා. මේ හැම පොකුණකම නෙළුම් මල් පොකුරු 7ක් තියෙනවා. මේ හැම මල් පොකුරකම නෙළුම් මල් 7ක් තියෙනවා. හැම නෙළුම් මලකටම මල් පෙති 7ක් තියෙනවා. එක මල් පෙත්තක දිව්‍යාංගනාව 7 දෙනෙක් නටනවා. එතකොට එක නෙළුම් මලක දිව්‍යාංගනාව 49ක් එක මලක නටනවා. 49 ඒවා 7ක් මල් පොකුරක නටනවා. දල මත ඒ වගේ පොකුරු 7ක් තියෙනවා. මේ දල සහිත එක කුම්භයක් උඩ එක දෙවි කෙනෙකුගේ ආසනයේ පිහිටලා තියෙනවා. මැද ආසනයේ සක්දෙවිඳු ඉන්නවා. ඉතුරු ආසන දෙපැත්තේ ආසන 32 අනික් දිව්‍ය රාජවරු මෙයත් එක්ක දෙව්ලොව ගියපු අය. මේ සියලු දෙනා ඒ දලවල වාසය කරනවා.